ආයිබෝන් ශ්‍රී ලංකා සුබෝදෑසනක් good morning වණක්කම් පුවත්පත් තොරතුරු වගේම ගෙවුණු දවසේ තොරතුරුත් එක්ක සවිස්තරාත්මක තොරතුරුත් එක්ක ඔබේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන සමගයි ඔබ එකතු වන්නේ මේ wake up with art. සුපුරුදු පරිදි wake up with art සමගින් මම තිල්න දේශිපයන්ත අද අගෝස්තු මාසයේ 28 වෙනිදා අද දවසේ විශේෂත්වය බොහෝ දුරටම අපිට වැදගත් වෙනම දවසක්. ඒ තමයි අපේ රටේ ආර්ථිකය වගේම තමයි රාජ්‍යත් එක්ක ගනුදෙනු කරද්දී තිබෙන වැදගත්කම පිළිබඳව කතා බහ කරද්දී මිල ස්ථාවරව පවත්වාගෙන යෑමේ වගකීම පැවරෙන තැන තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. අද ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වෙනි සංවත්සරය දවස අදයි. අපි ඒ පිළිබඳව මේ විදිහට පුවත්පත් වලින් තොරතුරු ඔබට ගෙනෙනවා. මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වෙනි සංවත්සරය 70 වසරක උරුමයට හිමිකම් කියන ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳවයි අද වාර්තා කරන්නේ. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය වූ අතර එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ 1950 වර්ෂයේදී. මහ බැංකුව අදාළ සැලැස්ම එහි සමාරම්භක අධිපතිවරයා වන ජෝන් එක්ස්ටර් මහතා සකස් කළ අතර ඔහු එක්සත් ජනපද සංචිත බැංකුවේ සේවය කළ කීර්තිමත් අර්ථශාස්ත්‍රඥයෙකු වෙනවා. එක්ස්ටර් මහතා 1949 නොවැම්බර් මාස මහ බැංකුව පිහිටුවීම සඳහා අවශ්‍ය තාර්කික හා නෛතික රාමුව පිළිබඳ වූ මෙම සැලසුම කෙටුම්පතක් ලෙස ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කළ අතර 1949 නොවැම්බර් 25 වෙනිදා 1949 අංක 58 දරන මුදල් නීති පනත වශයෙන් ලංකා ආණ්ඩුව විසින් සම්මත කරගන්නවා. මෙම පනත සම්මත වීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භයත් ව්‍යවහාර මුදල් මණ්ඩලයේ නිමාවත් සනිටුවන් කරනවා. යනු ශ්‍රී ලංකා මහ බැංකුව 1950 අගෝස්තු මාසයේ 28 වෙනිදා සිය මෙහෙයුම් කටයුතු ඒ අනුව ආරම්භ කරනවා කියලායි සඳහන් කරන්නේ. 1949 තමයි මේ පිළිබඳව කතා බහ කරන්න පටන් ගන්නේ. මේ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව ජනාධිපතිතුමා අගමැතිතුමා වත්මන් මහ බැංකුව අධිපතිතුමා සුභාෂිංෂණ එක්කනවා. මේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ඔහු සඳහන් කරන දුෂ්කර තත්ත්වයන් යටතේත් මහ බැංකුවේ කාර්යභාරය ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකා මහ බැංකුව 70 වෙනි සංවත්සරය සමරන මේ මොහොතේ ඒ වෙනුවෙන් මාගේ සුභාෂිංෂණ එක් කරන්නේ ඉමහත් සතුටින් 1950 අගෝස්තු 28 වෙනිදා ආරම්භ ශ්‍රී ලංකා මහ බැංකුව රටේ මූල්‍ය අධිකාරිය වශයෙන් ආරම්භයේ සිටම දැය දියුණුව වෙනුවෙන් අනසලව පෙනී සිටියා. රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවේ අඩංගු ඉලක්ක හා අනුගත වෙමින් ඒවායේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම උදෙසා රටේ බැංකු අංශය කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන ලද නායකත්වයේ සහ මඟ පෙන්වීම පිළිබඳ මාගේ ප්‍රශංසාව සඳහන් කරනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරනවා. වර්තමානයේ පවත්නා අතිශය ආකූල තත්ත්වයට තියුද ජාත්‍යන්තර මූල්‍ය අධිකාරීන් අනුව යමින් රටේ සංවර්ධනය අපේක්ෂා යුතු කර ගැනීමට ශක්තියක් වෙමින් රට වඩාත් සුබදායි ඉලක්කයක් කරා මෙහෙයවීමට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට සහයෝගය දක්වනු ඇතැයි මාගේ විශ්වාසයයි. වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් දැයට දායාදක් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබේවයි පතමි කියලා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා ඒ විදිහට සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යතුමා මේ විදිහට සඳහන් කරනවා. සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ලැබෙන දායකත්වය ඉමහත් ශක්තියක් කියලා එතුමා සඳහන් කරන්නේ. දැයි අභියෝග මැද්දේ උද ඵලදායී ජයග්‍රහණයන් රැසක් ළඟා කර ගනිමින් 70 වෙනි වසරට පාදබන ශ්‍රී ලංකා මහා බැංකුව වෙත මාගේ සුභාශිංසන පළ කරනවා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා මිල ස්ථායීතාවය පවත්වා ගනිමින් රජයේ සංවර්ධන ක්‍රියාවලියට උරදී සාධාරණ වූත් අන්තර්ග්‍රාහී වූත් බලාපොරොත්තු සපිරි ආර්ථික වර්ධනයක් සඳහා පහුගිය වසර 70 පුරා ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් දායකත්වය ප්‍රශංසනීය වෙනවා. ශක්තිමත් හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට විචක්ෂණශීලී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සකස් කරමින් සහ රජයට ක්‍රියාකාරී අදහස් ලබා දෙමින් ඉදිරියේදී ඇතිවිය හැකි විවිධ දේශීය හා ගෝලීය අභියෝග මැදින් ආර්ථිකය හැසිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව රජ්‍ය වෙත සිය සහයෝගය තවදුරටත් ලබා දෙනු ඇතැයි මාගේ විශ්වාසයයි කියලා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුභාශිංසන පණිවිඩයේ එක් කරලා තිබෙනවා. වර්තමාන
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරන්නේ 15 වන අගමැති විදිහට වැඩ කටයුතු කරන්නේ දේශපාලන මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා තමයි මහ බැංකුවේ අධිපති විදිහට වර්තමානයේ කටයුතු කරන්නේ. එතුමාත් සුභාශිංසන විදිහට මේ විදිහට පළ කරනවා. එතුමාගේ ප්‍රකාශය රටේ ආර්ථිකය හා මිල ස්ථායීතාවය සහතික කිරීමට අකණ්ඩව කැපවෙනවා කියලා වත්මන් අධිපති WD ලක්ෂ්මන් දේශපාලන මහාචාර්යවරයා සඳහන් කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත මේ විදිහට සුභාශිංසන එක් කරලා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවට අපිත් සිය සුභාශිංසන පැතුම් එකතු කරනවා. ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන අපේ ආදරණීය කාර්ය මණ්ඩලයටත් ඉතාමත්ම උණුසුම් සුබ පැතුම් එක් කරනවා. තවදුරටත් මේ කටයුතු ඉදිරියේදී කරගෙන යන්නට ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා. ඒ සමගින් සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්නට. අදත් මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකක් ගෙන ඇවිත් තිබෙනවා. මේ ප්‍රථම සිරස්තලය ටයරය ඔලුවට වැටුණු සිසුවා ජපුරට එරෙහිව නඩු මගට කියලාද රුවන්ත නිතුල්ගස්පිටිය මව්බිමේ ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරද්දී දෙවැනි ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා ජීවන වියදම බස්සන්න ජනපති මූලිකත්වයෙන් අගමැති අනුකාරක සභාවක් කියලාද මව්බිම දෙවැනි ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. අද ලංකාදීපේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා අබය භූමිය ඩෝස කර ඉස්සන් කොටු ගහලා කියලා සඳහන් කරන මේ ආන විලුන්දාව අබය භූමිය පිළිබඳවයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයට ගෙන ඇවිත් තිබෙන්නේ. අද දිනවින පුවත්පතේ ප්‍රධාන සිරස්තල මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. අද මේ විදිහට වාර්තා කරන්නේ UNPA යාව ජීව සමාජිකත්වයක් නැහැ කරු කියන්නේ බොරු කියලා මේ විදිහට සඳහන් කර එජාබ් හිටෝප මන්ත්‍රී සංදීප් සමරසිංහ සඳහන් කළා තිබෙනවා. අද දිනවින වාර්තා කරනවා දෙවෙනි ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට වාර්තා කරන්නේ මජ්ජාවාරමුන්ගේ ගිනුම් වල කෝටි 264ක් හුවමාරු වෙලා කියලාද දිනවින පුවත්පතේ දෙවෙනි ප්‍රධාන සිරස්තලයත් වාර්තා කරනවා. Today Daily Mirror headline is quarantine centers bursting at seams. 54,000 waiting to return, but centers can take only 6,000, says Dr. Sudat Samaravira. And Ceylon Today newspaper, there are two main stories in Ceylon Today paper. First is Buddha Sasana Task Force urges President, don't rush provincial council polls. And the other main story is presenting vote on account to Parliament, give priority to promote investment, says Prime Minister Mahinda Rajapaksa. And Daily FT main story is Cabinet approves drafting of sweeping tax changes. And finally, Daily News headline is priority for investment promotion funding. 9 billion rupees project loan will be reviewed, says Prime Minister Mahinda Rajapaksa. Those are the main stories from today national newspapers. අද මේ විදිහට පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වාර්තා කරලා තිබෙනවා. පහුගිය දින කිහිපයේ කතාබහ කෙරුණු මාතෘකා පසකට ගිහිල්ලා අද වෙනත් කරුණු ප්‍රධාන සිරස්තල වෙත අවධානයට ලක් වෙලා තිබෙනවා. අපි සූදානම් වෙන්නේ මව්බිම පුවත්පතේ වාර්තාවකින්ම අද දවසේ වැඩසටහනත් ආරම්භ කරන්නට. ජපුර ඔබට මතක ඇති ජපුර සරසවියේ ඒ සිදුවුණු සිදුවීම සිසුවාට මේ විදිහට ටයරයක් ඔළුවට පෙරලලා බොහෝ කාලයක් ඔහු රෝහල්ගත වෙලා සිඳලා පසු ඔහු නිවසට එනවා. දැන් ඔහු නඩුමගට යන්නට කටයුතු කරලා තිබෙනවා. ඒ ටයරය ඔළුවට වැටුණු සිසුවා ජපුරට එරෙහිව නඩුමගට කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. සාදය හා සම්බන්ධ සිදුවීම් නිසි ලෙස සොයා නොබැලීම, එවැගේම සරසවිය තුළට මත්පැන් රැගෙන ඒම, රෑ 10ට නිමවිය යුතු පාටිය රෑ 1 වන තෙක් පවත්වාගෙන යාමට ඉඩදීම කියන කරුණුත් එක්ක තමයි ඔහු මේ විදිහට නඩුමගට යන්නට සූදානම් වෙලා තිබෙන්නේ කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ නොමනා ක්‍රියාකාරකමක් හේතුවෙන් පසිදු හිරුෂාන් නැමැති ශිෂ්‍යයා අනතුරට පත් වූ සිද්ධියේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වගකීම් පැහැර හැරීම ඔස්සේ යම් වරදක් සිදු කළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබෙනවා. කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමු කරමින් අනතුරට පත් පසිදු හිරුෂාන් ශිෂ්‍යයාගේ නීතිඥ ශවේන්ද්‍ර සිල්වා මහතා ගොනු කළ මෙම පෙත්සමෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළට මත්පැන් රැගෙන ඒම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කනිෂ්ඨ ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කළ
සාදය රාත්‍රී 10 වන තෙක් පමණක් පැවැත්වීමට අවසර ලබා දී තිබියදී එම සාදය අලුයම 1 දක්වා පැවතුනද ඒ නවතා දැමීමට කිසිදු පියවරක් පාලනාධිකාරිය නොගැනීම සාදය හා ඒ හා සම්බන්ධ සිදුවීම් නිසි ලෙස සොයා නොබැලීම යන කරුණු අන්තර්ගත කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කරනවා. එදින රාත්‍රියේ පැවති සාදය පිළිබඳ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි අවධානයක් යොමු කර නියාමනයක් සිදු කළා නම් මෙවැනි අනතුරක් කිසිසේත්ම සිදු නොවන බවත් මූලික අයිතිවාසිකම් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව නීතිඥවරයා සඳහන් කරනවා. එවැගේම ඉදිරියේදී ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවකවාදය වැනි සාහසික ක්‍රියාකාරකම් සිදු නොවීමට අදාළව ශක්තිමත් හා ස්ථිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා නීති මාලාවක් සකස් කිරීමට අවශ්‍ය අවධානය යොමු කරන ලෙසද එහි මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් ඉල්ලලා තිබෙනවා. පහුගිය මාර්තු 5 වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් කනිෂ්ඨ ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කළ පිළිගැනීමේ සාදයක් අතුරුතුර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කිහිප දෙනෙකු විසින් පසිදු හිරුෂාන් ශිෂ්‍යයාගේ හිසට ටයරයක් දැමීමෙන් එම සිසුවා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවා. ඉන් අනතුරුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් මූලිකව මෙම සිදුවීම පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් කළ අතර ඉන්පසුව මිරිහාන පොලිසිය මගින් කරන ලද විමර්ශනයෙන් පසුව සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඉන් සිසුන් 5 දෙනෙකු අප මත මුදා හැර එක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු තවදුරටත් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. අත්අඩංගුවටගත් අය සම්බන්ධයෙන් නඩු විභාගයේ මේ වන විට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතිනවා කියලාද මව්බිම් වැඩිදුරටත් වාර්තා කරනවා. ඉතින් නවකවාදය පිළිබඳව පහුගිය කාලේ කතා බහ කරා. විවිධ විශ්වවිද්‍යාලවල ඒ සිදුවන සිදුවීම් පිළිබඳව කතා බහ කරා. මේ පසිදු හිරුෂාන් ඒ යොමු කරන මූලික අයිතිවාසිකම් පෙත්සමට මේ නවකවාදය පිළිබඳවත් අන්තර්ගත කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳව තමයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ ගොනු කරලා තිබෙන්නේ. ඉතින් අපි බලමු මේ පිළිබඳව මොනියම් වූ තීරණයක් ඉදිරියේදී ලැබෙවිද කියලා. ඔහුට ඒ සාධාරණ ඉටු වේවිද කියලා අපි බලාගෙන සිටිමු. ඒ විදිහට මව්බිම ප්‍රධාන සිරස්තලයේ උපුටා දක්වද්දී මම මව්බිම දෙවෙනි ප්‍රධාන සිරස්තලයේ වෙත අවධානය යොමු කරනවා. මේ ජනාධිපතිතුමාගේ අවධානයට ලකුණු කරුණු බොහෝමයක් වාර්තා කරන පහුගිය දවස්වලත් කතා බහ කරා. මේ අමාත්‍යාංශවල මේ නම සඳහන් කරද්දී පක්ෂ දේශපාලනඥයින්ගේ අදහසට ලක්වෙච්ච කාරණාවක් තිබෙනවා මේ අමාත්‍යාංශය නම් සඳහන් කරද්දී. කොහොම වුණත් මේ විදිහට නම් සඳහන් කරද්දී ඒ අමාත්‍යවරයාට ඒ වගේ තමයි අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට ඒ අමාත්‍යාංශවල ඉන්න කාර්ය මණ්ඩලයට Taman කරන්නට ඕනේ මොකක්ද කියන ඒ දේ පිළිබඳව ඔවුන්ට නිශ්චිත අවබෝධයක් වැටහීමක් තිබෙනවා. මේ අමාත්‍යාංශයේ නියම නම මේ විදිහට සරලව ප්‍රකාශ කිරීම තුළ කොහොම වුණත් ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වෙන කරුණු කිහිපයක් පිළිබඳව අදත් පුවත්පත් වාර්තා කරනවා. ඒ ජීවන වියදම බස්සන්න ජනපති මූලිකත්වයෙන් ඇමති අනුකාරක සභාවක් කියලාද දෙනගම ධම්මික රණවීර මව්බිම් පුවත්පතට වාර්තා කරන්නේ. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොළට සැපයන බවට තහවුරු කිරීමත් ජීවන වියදම ස්ථාවරව පවත්වා ගැනීම නියාමනය කිරීම සඳහා වන යෝජනා අධ්‍යයනය කර තීරණය කිරීමත් සඳහා ජනාධිපතිවරයා විසින් ජීවන වියදම් පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම සඳහා වූ කැබිනට් සංදේශයක් පහුගිය 26 වෙනිදා සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සෙසු සමාජිකයන් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, වෙළඳ අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ වැවිලි අමාත්‍ය රමේෂ් පත්තින යන මහතුරුන් තමයි නම් වෙලා තිබෙන්නේ. මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට යෝජනා කළ ජනාධිපතිවරයා ඒ අනුව වීහා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උකස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ත රාජපක්ෂ වගේම සමෝපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එවගේ පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන අය මෙම කමිටුවේ අනි සමාජිකයින් වෙනවා කියලා අද සඳහන් කරනවා. ඒ වගේම මෙම අනුකාරක සභාවේ කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා එම අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හෙක්ටර් කොබ්බෑකොඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අංශයේ අධ්‍යක්ෂකගේද සේවය මේ සඳහා ලබා ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වෙලා තිබෙනවා කියලා සඳහන් කරනවා. වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්
මෙම අනුකාරක සභාවේ ලේකම්වරයා වෙනවා. මෙම අනුකාරක සභාවේ මුලසුන ගන්නා අමාත්‍යවරයා හෝ වෙළඳ අමාත්‍යවරයා මගින් හෝ එම අනුකාරක සභාවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරන යනෝ ජනාධිපතිතුමාගේ අවධානය ලක්වෙච්ච කාරණා තමයි මේ විදිහට වාර්තා කරන්නේ. තවත් ජනාධිපතිතුමාගේ අවධානයට ලක්වුණු කාරණා වාර්තා කරන අද දිනමිනු පුවත්පතේ මුල් පිටුව වෙත අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. මේ සිංහරාජය හරහා මාර්ගය නිරීක්ෂණයට ජනපති තීරණය කරලා තිබෙනවා කියලා අද සඳහන් කරනවා. ඔබ දන්නවා මේ ආందోලනාත්මක සිද්ධියක් මේ පහුගිය කාලේ පුරාවටම කතා බහ කරන මේ මාර්ගය බලන්නට දැන් ජනාධිපතිතුමාගේ අවධානය ලක් වෙලා තිබෙනවා කියලායි සඳහන් කරලා තිබෙන්නේ. ඒ අනුව මේ පිළිබඳව ඊයේ දවසේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. එහිදී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ පිළිබඳව අදහස් දක්වන මේ ජනාධිපතිතුමාගේ අවධානය ලක්වීම සහ රජය දැන් ගන්නට යන තීරණ පිළිබඳව මේ විදිහට සඳහන් කරනවා. බොහොම පැහැදිලිවම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයත් මේ කරුණ පිළිබඳව යොමු වෙලා තිබෙනවා. එතුමා මෙම ස්ථානයේ පෞද්ගලිකව නිරීක්ෂණය කරන්නටත් ඇත්තටම බලාපොරොත්තු වෙන සිටින බව වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මෙම සංවේදී පරිසර කලාපයක් හඳුනාගෙන තිබෙන ප්‍රදේශයක් නිසා සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අපි තාම පරිස්සමින් සිදු කරන්නට අවශ්‍ය ස්ථානයක්. හැබැයි මෙහි දෙවෙනි අනිත් කාරණේ තමයි දීර්ඝ කාලයක් තිස්සේ ලංකාගම කියන ගම්මානය ජනතාවට විශාල ජන ප්‍රදේශයක් විශාල ජන කොට්ටාසයක් මේ ගම තුල ජීවත් වෙනවා. එම ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳවත් ආණ්ඩුව අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අර්ථයෙන් තමයි මෙම මාර්ගය සංවර්ධනය කරන්න කටයුතු ආරම්භ කළේ. ඊටාම දුර්වල සහ දුෂ්කර මාර්ගයක් හැටියට හඳුනාගෙන තිබෙන මාර්ගයක්. එහිදී පාරිසරික පද්ධතියට හානි නොවන විදියට ජනතාවගේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය එම අරමුණු වලට උදව් කිරීමක් හැටියට මාර්ග සංවර්ධනය කිරීමත් ඒක කරන්න පුළුවන් හොඳම විදිය කෙසේද යන්න පිළිබඳවත් මාර්ග සංවර්ධන අධිකාරියනුත් අදාළ පාරිසරික සංවිධාන සහ පරිසර අමාත්‍යාංශයේ වාර්තා දැනටමත් අධිකරු ජනාධිපතිතුමා කැඳවලා තිබෙනවා. එතෙක් දැනට తాවකාලිකව වැඩ මාර්ගය නතර කරලා තිබෙනවා. ඔව් ඒ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්මින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දක්වන අදහස්. ඒ වගේම තමයි මම සූදානම් වෙන්නේ දැන් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්නට. මේ කාරණාවත් පහුගිය කාල සීමාවේ කතා බහ කරනු මාතෘකාවක්. දැන් සිංහරාජ්‍ය මැදින් යන මේ මාර්ගය ගැන කතා කරා. ඒ වගේම විල්පත්තු වන සංහාරය පිළිබඳව කතා කරා. දැන් තවත් අභය භූමියක් පිළිබඳව මේ විදිහට කතා බහ කරනවා. අපි සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ එම ප්‍රධාන සිරස්තලය වෙත අවධානය යොමු කරන්නට. අභය භූමිය ඩෝසර් කර ඉස්සන් කොටු ගහලා ආනබඩු හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඩයනා උද්‍යංගනී අද ලංකාදීපයට වාර්තා කරන්නේ රැම්සා සම්මුතිය අනුව තෙත්බිමක් වශයෙන්ද ප්‍රකාශයට පත් කර ඇති පුත්තලම ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් කිසියම් පිරිසක් ඉකුත් 25 වෙනිදා රාත්‍රියේ ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කරලා තිබෙනවා. ආනවිලුන්දාව අභය භූමියට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ කොටසක් මෙලෙස විනාශ කර ඇති අතර ඉස්සන් කොටුව සෑදීම සඳහා කිසියම් පිරිසක් විසින් මෙසේ සකස් කරන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලංකාදීප කළ විමසීමකදී පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා සඳහන් කළ තියෙන ආනවිලුන්දාව අභය භූමියේ සිදු කර ඇති විනාශය පිළිබඳව හලාවත දිසා අධිකරණයටද කරුණු වාර්තා කර ඇති බවයි. මේ විනාශය සිදු කළ සැකකරුවන් හා යොදාගත් යන්ත්‍ර අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින බවද පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා. ආනවිලුන්දාව පරිසර පද්ධතිය වනජීවි නීතිය යටතේ අභය භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති අතර රැම්සා සම්පූර්තිය අනුව තෙත්බිම් පද්ධතියක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. පහුගිය 25 වෙනිදා පසුරු 4:30ට පසු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත්‍ර රැගෙන අභය භූමියට ඇතුළු වී මෙම විනාශය සිදු කර ඇතැයිද එරන්ද මහතා සඳහන් කළ තිබෙනවා. එම විනාශ කළ කොටසේ ශාක ස්තරය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා. මීට පෙරද මෙම පරිසර පද්ධතියට ඇතුළු වූ පිරිස් මෙවැනි විනාශයක් සිදු කර ඇති බවද ඔහු සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වායව පරිසර හඬ සංවිධානය නියෝජනය කරන පිරිස සඳහන් කළ තියෙන මේ උඩප්පුව ප්‍රධාන මාර්ගය ඔස්සේ මුතුපන්තිය වෙත ඩෝසර්
මුතුපන්තිය වෙත ගමන් ගන්න අතුරු මාර්ගයකින් මෙම ඩෝස යන්ත්‍ර ඇතුළු කරන්නට ඇති බව සැක කරනවා කියලා. මීට පෙරද ආනවිලුන්දාව අබේ භූමියට අවස්ථා ගණනාවකදී විවිධ පිරිස් ඇතුළු වී එහි කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉස්සන් කොටු වගා කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා කියලා කොටු සකසලා තිබෙනවා කියලා සඳහන් කරනවා. මේ සිදුවීම 2000 වසරේ හා ඉන්පසුවද වාර්තා වී ඇති අතර ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීමක් සමග අදාළ පිරිස් එම ස්ථාන ඇතහර ගිය බවත් අජිත් ගිහාන් මහතා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. පරිසර රැක ගැනීම ගැන නිරන්තරයෙන් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විනාශයට එරෙහිව නිසි පියවර ගනිමින් පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. කෙසේ වෙතත් මේ ආණ්ඩුව පැමිණීමත් සහ නව රජය පත්වීමත් සමග මෙවැනි දේවල් සිදුවීම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සඳහන් කරනවා. ඔහු සඳහන් කරන්නේ මෙවැනි දේවල් සිදු වෙන්නට බෑ කියලායි. අද ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා අමාත්‍ය විමල් වීරවංශ මහතා දක්වන අදහස. ඔහු සඳහන් කරන්නේ මේ විදිහට රැම්සා තෙක් බිම් වෙනස්ුවේ කවුදයි වහා සෙවිය යුතුයි කියලා ඔහු සඳහන් කරන්නේ. ඇමති විමල් මැතිසභේදී අසයි අංජුල මහික වීරරත්න අද වාර්තා කරන්නේ. වනාත විල්ලුව රැම්සා තෙත් බිම් විනාශය කළේ කවුදයි වහාම සොයා බලා ඊට එරෙහිව පියවර ගත යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් වූ රැම්සා තෙත්බිම් විනාශ කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය වලින් තමාට දැක ගන්නට ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කරන ඊට වගකියුත්තා ආණ්ඩු පක්ෂයේ වුවත් විපක්ෂයේ වුවත් තරාතිරම නොබලා දඬුවම් කරන්නට ඕනි කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. 3/2ක බලයක් ලැබුණා කියා ඕනෑම දෙයක් කළ නොහැකි බව කියන විමල් වීරවංශ අමාත්‍යවරයා ලැබුණු ජනවරමෙහි සුජාත බව ආරක්ෂා කිරීමට ආණ්ඩුව බැඳී සිටිය යුතුයයි අවධාරණයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රකාශ කරන්නට කටයුතු කරනවා. ඒ අනුව දැන් මේ අභය භූමියට කවුද ඇත්තටම මේ විනාශකාරී තත්ත්වය සිදු කළේ? ඉතින් පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නොකරොත් මේ පූර්වාදර්ශයක් වෙන්නට පුළුවන් ඉදිරියේදී අපේ රටේ තිබෙන අනෙකුත් වනාන්තරවලට ඇතිවන තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී. වනාන්තර පිළිබඳව කතා බහ කරද්දීම තමයි මේ අලි මිනිස් ගැටුම පිළිබඳව කතා බහ කරන්නේ. ජනාධිපතිතුමාගේ අවධානය මේ පිළිබඳවත් යොමු වෙනවා. අද දිනමින පුවත්පතේ මුල් පිටුවෙන් මේ පිළිබඳව තොරතුරු ගෙන ඇවිත් තිබෙනවා. අපි සූදානම් වෙන්නේ දිනමින පුවත්පතේ මේ පිළිබඳව පළවෙනි වාර්තාවේ තොරතුරු ඔබට ගෙන එන්නට. අලි මිනිස් ගැටුමට දෙවසරක් ඇතුළත විසඳුමක් දෙන්න ඕනේ. ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් කියලා අද උපාලි කරුණාරත්න වාර්තා කරන්නේ. වන අලි ගන්වදිනා වෙනුවට කැලෑවදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථිර විසඳුමක් ලබා දෙන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට සඳහන් කරනවා. මේ දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටලුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවකට ලක් වෙනවා. විවිධ විසඳුම් ක්‍රියාත්මක කළද ගැටලුව විසඳී නැහැ. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරකින කඩිනම් සහ ස්ථිර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යයක් බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටුවා. වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ අලියා සහ මිනිසා දෙපාර්ශ්වයේම ආරක්ෂා කරගනිමින් මේ අලිවැට ඉදිකිරීම, අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට ඕනි කියලයි ජනාධිපතිතුමා සඳහන් කරන. ඉදිරි වසර දෙක තුළ මේ පිළිබඳව ස්ථිර විසඳුමක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට ප්‍රකාශ කරනවා. අද ඒ විදිහට පුවත්පත් වලින් මම තෝරගන්නේ මේ වාර්තාව. ඉන්න අනතුරු මම අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ තවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරනවා. මව්බිම පුවත්පතටයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. මව්බිම සඳහන් කරනවා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන්නට පුනර්ජනන පැකේජයෙන් ගොඩ ගියා කියලා ඔහු සඳහන් කරන්නේ. කඩා වැටුණු ආර්ථිකය පුනර්ජනන පැකේජයෙන් ගොඩ ගියා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව සඳහන් කරන්නේ. කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන් පුනර්ජනන පැකේජය තුලින් රටේ ව්‍යවස්ථායකයට එවැගේම දේශීය
කර්මාන්තකරුවාට අප නොසිතූ ආකාරයක ආර්ථික කටයුතු කළ කටයුතු කරමින් රැඳී ඉන්න හැකි වෙලා තිබෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා තිබෙනවා. මේ විදිහට වාර්තාව පළ වෙලා තිබෙන්නේ මේ පුනර්ජනන පැකේජය තුළින් රටේ ව්‍යවසායකයන්ට දේශීය කර්මාන්තකරුවන්ට අප නොසිතූ ආකාරයට ආර්ථිකය තුළ කටයුතු කරමින් රැඳී ඉන්න හැකියාවක් ලැබිලා තිබෙනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සඳහන් කරනවා. අපි සූදානම් වෙන ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී අදහස් කිහිපයක් පිළිබඳව සඳහන් වෙනවා. අපි ඊයේ පාර්ලිමේන්තුවේ දර්ශන කිහිපයක් වෙත අවධානය යොමු කරමු. ඉන් අනතුරු අපි සූදානම් වෙන තවත් වාර්තා වෙත ඔබේ අවධානය රැගෙන යන්නට. අද මේ අතුරු සම්මත ගෙනුම වාද විවාදයට ඇතුල් වෙනකොට අපිට තියෙන එක විශාල ගැටලුවක් ඇවිල්ලා අපිට අවශ්‍ය දත්ත සියල්ලක්ම නැති එකයි. විශේෂයෙන්ම වියදම ගැන දත්තත් නැහැ, ආදායම ගැන දත්තත් නැහැ, මාසික දත්තත් නැහැ. එනිසා අපිට කතා කරන්න වෙන්නේ ඒ දත්ත සියල්ලක්ම නැතුව අපිට තියෙන දත්ත වලින් තමයි කතා කරන්න සිදු වෙන්නේ. අල්මා මුලින්ම කියන්න අවශ්‍යයි කිසිම මුදලක් වියදම් කරන්නට බෑ රජයකට, කිසිම රුපියලයක් ණයට ගන්නට බෑ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව. මේක ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්තිය. ලංකාවේ නෙමේ ලෝකේ හැම තැනම හැම පාර්ලිමේන්තුවකට තියෙන මූලධර්මය මේක තමයි. විප්ලව ඇති වුණේ මේ හේතුව නිසායි. එතකොට 2015 දී අපේ රජය පත් වෙනකොට අපිට තිබෙන සුළුතර ආණ්ඩුවක්. නමුත් සති ගණනාවක් තුළදී අපි අයවැයක් ඉදිරිපත් කරලා විපක්ෂයත් එක්ක කතා කරලා විපක්ෂයත් කැමති කරෝගෙන ඒ අයවැය අපි සම්මත කරගත්තා. මේ රජය නොවැම්බර් මාසයේ 16 වෙනිදාන් පසුව ඒ අවස්ථාව තිබුණා අයවැයක් ඉදිරිපත් කළේ නැහැ සුළුතර ආණ්ඩුවක්. ඒ වගේම අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළේ නැහැ. ඒ වෙලාවේ ගිණුමක් ඉදිරිපත් කළා අපි කිව්වා වියදමට එකඟ වෙනවා ණය ගැනීමට එකඟ වෙන්නේ නැහැ කියලායි කිව්වේ. නමුත් ඒ වියදම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. හුඟක් වෙලාවට වෙන කතාවක් කියන්න හදන්නේ ඒක ඉදිරිපත් කළේ නැහැ. 2019 නොවැම්බර් මාස ජනාධිපතිතුමා පත් වෙනකොට නව රජයක් පත් කරගන්න අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් තුලින් මේ රටට හොඳ ආර්ථිකයක් දෙන්න තිබුණු අවස්ථාව පාර්ලිමේන්තුවේ සුළුතර රජයක් පැවති බැවින් ආයිමි කළා. මේගු බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්න සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණ අද විපක්ෂය ඒකට බාධා කළා. එදා ආර්ථිකය පණ ගන්න තිබුණු අවස්ථාව මේ තීරණයක් සමග පරක් වුණා. එවැනි තත්ත්වයක් තුළ තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂය වෙනුවෙන් එවන පරිපූර්ණ ඇස්ටිමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වියදම් දරන්න රුපියල් බිලියන 1900ක් වෙන් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක් ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ ඇස්ටිමේන්තුව ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ ඇස්ටිමේන්තු 2020 වර්ෂය සඳහා විසර්ජන පනක් මගින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඔව් ඒ ඊයේ දවසේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මේ අතුරු සම්මත ගිණුම පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා බහ කරනවා. ඒකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ විදිහට පිළිතුරු ලබා දෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ පහුගිය රජයේගත් ණය පිළිබඳව මේ විදිහට අදහස් කිහිපයක් දක්වනවා. 2020 පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පළමු මාස 8 තුල රාජ්‍ය සේවකයන්ගේ පඩිනඩි සඳහා රුපියල් බිලියන 520ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලි ගෙවීම සඳහා රුපියල් බිලියන 675ක් වැය කරන අතර රාජ්‍ය සාධාරණ ධාරා වෙනත් සංකර ග්‍රාම සඳහා රුපියල් බිලියන 390ක් පමණ වැය වෙනවා. ඒ අතරම 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහාද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධනයක් අනුපාතයක් සමග රජයේ වැය අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. පසුගිය කාලය තුළ මුළු ණය කලමින් හරි අඩක් විදේශීය ණය වලින් සමන්විත වුණා. ඔව් ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පහුගිය රජය ගතු ණය පිළිබඳව සඳහන් කරන්නේ විශේෂයෙන් මේ පහුගිය රජයේ ගතු ණය නොගෙවීම
සහ ඉදිරියේදී ණය ගෙවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් කිහිපයක් දක්වනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන කාරණාවක් අද දිනමිනු පුවත්පතත් වාර්තා කරලා තිබෙනවා. මම දිනමිනු පුවත්පතේ මුල් පිටුව වාර්තා කරන එම වාර්තාව වෙතයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන පිටු රටවලින් ලබාගත් සීල් ව්‍යාපෘති ණය සමාලෝචනය කරනවා කියලා සඳහන් කරනවා. රුපියල් බිලියන 9කට ආසන්න සියලු ව්‍යාපෘති ණය නැවත සමාලෝචනය කිරීමට රජය තීරණය කරලා තිබෙනවා කියලා අග්‍රාමාත්‍ය මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. පසුගිය කාල සීමාව තුළ ආරම්භ කළ ඇතැම් ණය ව්‍යාපෘති කොන්ත්‍රාතුකරුවන්ගෙන් අඩු මිලට ඉටු කර ගැනීමේ හැකියාව තිබූ ඒවා බවත් ඇතැම් ව්‍යාපෘති වලින් ආර්ථික හෝ සමාජීය ලෙස කිසිදු ප්‍රතිලාභයක් නොමැති ව්‍යාපෘති බවත් අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ විදිහට සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව තමයි සඳහන් කරන්නේ මේ පහුගිය කාලේ රජයේ ගත්තු ඒ ණය ගවන්නටත් ඉදිරියේදී සැලසුම් සකස් කරනවා කියලා අග්‍රාමාත්‍යවරයා විදිහට සඳහන් කරන්නේ. ඒ අතර මම සූදානම් වෙන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී කතා බහ කරනවා අතුරු සම්මත ගිණුම පිළිබඳව. අද මේ විදිහට සඳහන් කරනවා අතුරු සම්මත ගිණුමේ මුදලින් 36%ක් වෙන් වී ඇත්තේ 4 දෙනෙකුටයි කියලාද හර්ෂන් රාජකරුණා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කරන්නේ. ඉතිහාසයේ වෙනදාටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ණයට ගන්න අවසර ලබාගෙන තිබෙනවා. පොඩි ප්‍රහෙලිකාවකුත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩු පක්ෂයෙන් පැහැදිලි කිරීමක් කරයි කියලා බිලියන 1300ක ණයක් ලබා දෙන්න අවසර අරගෙන තියෙනවා. වගේම තවත් බිලියන 750ක් ණය හැටියට ලබා ගන්න බව සඳහන් වෙනවා කියලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන් රාජකරුණා මහතා මේ පාර්ලිමේන්තුවේදී මේ අතුරු සම්මත ගිණුම පිළිබඳව අදහස් දක්වන්නේ. ඒ අතර ඊයේ දවසේදී මේ කතානායක තුමා සඳහන් කරන කාරණාවක් තිබෙනවා. ඒ කෝප් කමිටුවේ කිසිවෙකු කොමිෂන් සභාවක් හමුවට කැඳවන්න බෑ කියලා කතානායකවරයා සඳහන් කරනවා. අද ජේ.ටී. ද සිල්වා මව්බිම් පුවත්පතට වාර්තා කරන්නේ මේ පිළිබඳව කතානායකවරයා සඳහන් කරන්නේ මේ විදිහට කෝප් සභාවේ සිදු පරීක්ෂණයක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයෙකු හෝ සමාජිකයෙකු හෝ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් හමුවට කැඳවීමක් කළ නොහැකියයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. කතානායකවරයා මේ බව සඳහන් කරන්නේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී පාර්ලිමේන්තු විශේෂ අවසරයකින් තොරව කෝප් සභාවේ සිදු කටයුතු පිළිබඳව ප්‍රශ්න කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කිසිදු කෙනෙකු කැඳවන්න බෑ. ජනාධිපති කොමිෂන් සභාව විසින් කෝප් කමිටුව හිටපු සභාපති සුනිල් හඳුන්නේති මහතා කැඳවීම පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද කියලා අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අහනවා. ඒ ගැන සොබලා දැනුවත් කරනවා කියලා කතානායකතුමා සඳහන් කරනවා. කෙසේ වෙතත් ජනාධිපති කොමිෂන් සභාව එවන ලද මෙම ලියවිල්ල වැරදි බව ඔබතුමා පිළිගන්නවාද කියලා අනුර කුමාර දිසානායක මහතා අහනවා. කොහොමුණත් කතානායකවරයා සඳහන් කරන ඒ ගැන සොයා බලන්නට ඕනි කියලායි කතානායකවරයා සඳහන් කරන. කොහොමුණත් කෝප් කමිටුවේ හිටපු සභාවේ කිසිවෙකු මේ විදිහට කොමිෂන් සභාවක් හමුවට කැඳවන්න බෑ කියලා කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. ඒ වගේම ඔය අතරතුර තමයි මේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඩල්ජිත්ගේ පුරපති දුහුරය අත්හිටුවීමට තීරණය කළා තිබෙන්නේ කියලා සඳහන් කරනවා. අද මාතලේ හේවාපී කරුණාරත්න වාර්තා කළා තිබෙන්නේ මේ මහනගර සභා ආඥා පනතේ 277 එක වගන්තිය යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල අනුව මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් නන්දලාල් අලු විහාරේ මහතා එම ධූරය දැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා කියලාද පුවත්පත් වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ ලංකාදීප පුවත්පතේ වාර්තාව. මාතලේ පුරපති ඩල්ජිත්ගේ වැඩ අත්හිටුවයි කියලා අද වාර්තා කරලා තිබෙන්නේ අද ලංකාදීප පුවත්පත. අද මේ පිළිබඳවත් බොහෝ දෙනෙකු සඳහන් කළා තිබෙනවා. මේ මාතලේ පුරපතිගේ ඩල්ජිත්ගේ වැඩ තහනම් කිරීම සහ වැඩ අත්හිටුවීම පිළිබඳව නාගරික මන්ත්‍රීවරු පිරිසක් රතිඤ්ඤාපත්තු කරලා තිබෙනවා කියලාත් අද වාර්තා කරනවා. මේ පුරපතිවරයාට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශනය කර තීරණයක් ගන්න අතුරු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ජූ ගමගේ මහතා විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙසේ සේවය අත්හිටුවීමට කර තිබෙන බව නාගරික කොමසාරිස් සමන් කළුආරච්චි මහතා සඳහන් කරලා තිබෙනවා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරන. කොහොමුණත් මේ පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් වෙලා තිබෙන්නේ මේක දේශපාලන ප්‍රශ්නයක් කියලා. කොහොමුණත් අපි ඉදිරියේදී බලමු මේ පිළිබඳව මොනියම් වූ තීරණයක් ඉදිරියේදී ගන්නට සූදානම් වේවිද කියලා. ඔය අතර මම සූදානම් වෙන්නේ මේ පිළිබඳව කතා කරද්දී මේ
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරනවා අද මව්බිම ඇතුල් පිටුව වාර්තා කරන්නේ මාතලේ නගරාධිපති ඉවත් කිරීම බලය ඉක්මවා කටයුතු කිරීමක් කියලා ඒ සඳහන් කරනවා. මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරය ඉවත් කිරීමට මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා බලය ඉක්මවා කටයුතු කළ ආකාරය හෙලා දකිනවා කියලයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙන්නේ කියලා අද වැඩිදුරටත් මව්බිම ඇතුල් පිටුව වාර්තා කරන මම මව්බිම ඇතුල් පිටුවෙන් එම වාර්තාව ඔබට ඉදිරිපත් කරේ. ඉන් අනතුරුවයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ පාසල් දරුවන්ට කැඳ වීදුරුවක් ලබා දෙන්නට සූදානමක් තිබෙනවා කියලාද මහින්දානන්ද ඒ පිළිබඳ එකඟතාවයකට පළ වෙලා එකඟතාවයකට පත් වෙලා තිබෙනවා කියලාද මව්බිම වාර්තා කරනවා. නුවන් හෙටිආරච්චිද වාර්තා කරන්නේ පාසල් දරුවන්ට කැඳ වීදුරුවක් දෙන මහින්දානන්ද එකඟ වෙයි කියලායි අද වාර්තා කළා තිබෙන්නේ. එහි තොරතුරු වෙත මම අවධානය යොමු කරන අද මව්බිම තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නේ පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් වලින් සැකසූ කැඳ වීදුරුවක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රාජ්‍ය වෛද්‍ය නිලධාරීගේ සංගමය සමග එකඟ වෙලා තිබෙනවා. ගොවිජන මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණයට එකඟ වූ බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා. රටේ කිරි නිෂ්පාදනය පාරිභෝජනයේ ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමයින්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ කළ ඉල්ලීමකට අනුව කිරි වෙනුවට පාරම්පරික සහල් සැකසූ කැඳ වීදුරුවක් ලබා දීමට යනු එකඟතාවය පළ කරලා තිබෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් පහුගිය කාලේ මේ කැඳ වලින් ශ්‍රී ලාංකික ජනතාව ඉවත් කරන්නට අර කතාවක් තිබුණානේ උදේට කැඳ බීලා දෙන්නේ කියලා. කොහොමුණත් මේ කැඳවල තිබෙන මේ පෝෂණීය ගුණය කිසිදා අමතක කරන්නට බෑ. මේ කිරි වලට වැඩිය කැඳවල තිබෙන ඒ පෝෂණීය ගුණය ඉතාමත්ම වැදගත්. ඉතින් මේ පිළිබඳව අවධානය ලක්වීම වැදගත් කොට සලකනවා. ඒ සමගින් අපි සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත් වාර්තා වලින් අනතුරුව මුල්ම කෙටි විරාමය ලබා ගන්නට විරාමයෙන් අනතුරුව පුවත්පත්වල ඇතුල් පිටු වාර්තා සහ තවත් තොරතුරු ඔබට ගෙන එන්නට සූදානම්. රැඳී සිටින් මේ වේක අපිටට. ඔබ යලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිටට සමගින්. මම සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ වාර්තාවක් වෙත අවධානය යොමු කරන්නට මේ වියවුල් වී ගිය රාජ්‍ය ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කර ව්‍යවස්ථාව වෙනස් කරනතුරු පළාත් සභාව පවත්වන්න එපා කියලායි සඳහන් කරන්නේ. මේ බුදු ශාසන කාර්ය සාධක මණ්ඩලයේ ජනපතිගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා කියලාද වාර්තා කරලා තිබෙනවා. ඒ තොරතුරු කිහිපයක් මම මෙහෙම උපුටා දක්වනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පෙර දූරදර්ශීව සිතා බලන ලෙසත් නව ව්‍යවස්ථාවක් හරහා වියවුල් වී ගිය රාජ්‍ය ව්‍යුහය සුදුසු පරිදි ප්‍රතිව්‍යුහගත කරන තෙක් පළාත් සභා ඡන්ද පවත්වා ඒවා පණ ගැන්වීමට කටයුතු නොකරන ලෙස මහානායක හිමිවරුන් කිහිප නමක් ප්‍රමුඛව ගිය විද්වතුන් පිරිසකගෙන් සමන්විත බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරලා තිබෙනවා කියලා අද සඳහන් කරනවා මව්බිම පුවත්පතේ. ඉතින් මේ ව්‍යවස්ථාව පිළිබඳව ඒ විදිහට සඳහන් කරන්නේ කොහොමුණත් පහුගිය ජනාධිපති වේදිකාවෙත් සඳහන් කර මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමකට ලක් කරනවා කියලා. මේ රාජ්‍ය පාලනයේදී විශාල බාධාවක් වෙලා තිබෙන 19 වෙනි ව්‍යවස්ථාව ඉතාමත් ඉක්මනින් සංශෝධනය කරනවායි කියලා සඳහන් කරේ. මේ පිළිබඳව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙලිය රඹුක්කැල අමාත්‍යවරයා අදහස් දක්වනවා. විශේෂයෙන් මේ විපක්ෂය සමගි ජන බලවේගයේ මේ වෙද්දී ක්‍රියා කරන ආකාරය පිළිබඳවයි කෙහෙලිය රඹුක්කැල අමාත්‍යවරයා සඳහන් කරන්නේ. තුන්වෙනි වතාවටත් විපක්ෂය අසාර්ථක වෑයමක යෙදලා. මොකද ජනතාව අපි කියනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී විවිධ තුළ ජනතාවට අපේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන ප්‍රධානම කරුණක් තමයි 19 වෙනි සංශෝධනය. ඒකට මේ රටේ පළවෙනි වතාවට ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ක්‍රමය යටතේ 3/2ක බලයක් ලැබලා දීලා තියෙනවා. ඉතින් ඒකට විරුද්ධ උඩුගම් බලා පීනන අසාර්ථක ගමනක් ඔය යන්න හදන්නේ. තුන්වෙනි වතාවටත් එකපාරක් අගමැති ජනාධිපතිවරණයේ දෙවනි පාර්ලිමේන්තුව මේ තුන්වෙනි වතාව මම හිතන්නේ ඔවුන් ධර්ම අසාර්ථක උත්සාහයක්. ඉතින් විපක්ෂයේ භූමිකාව එය නම් ඒ කියන්නේ ජනතාව විසින් ලබා දී තිබෙන ඒ ප්‍රකාශය එහෙම නැත්නම් ඒ දීලා තියෙන ආවරණයට විරුද්ධව කටයුතු කරන්න උන්ට එහි ප්‍රතිඵල ලැබෙයි ඉදිරියේදී. දින 100 ඇතුළත තමයි ওই ප්‍රශ්නේ ගෙනාවේ. පාර්ලිමේන්තුව පළවෙනි දවසේ පටන් ගන්න දවසට ඉස්සෙල්ලා දවසේ තමයි
කණ්ඩායම් රැස්වීම කැඳවල මේ ප්‍රශ්නය ගෙනාවේ. ඒ ප්‍රශ්නය ගෙනාපු වෙලාවේ මම බොහොම වගකීමෙන් මේක කියනවා. මම තමයි මේ ප්‍රශ්නය ඇහුවේ එවකට හිටපු ජනාධිපතිතුමාගෙන්. ගරු ජනාධිපතිතුමනි 20 සංශෝධනයත් එක්කයි මේ ගැට ගැහෙන්නේ. අපි 19ට අත උස්සන්නේ 20 අනිවාර්යයෙන්ම ගේනවායි කියන පදනම උඩ. ඒ නිසා මේ 52ම එකට ගේන්න කියලා මම ඉල්ලීමක් කරා. මම පෞද්ගලිකව අපේ කණ්ඩායම් රැස්වීමේදී මම පෞද්ගලිකව එතුමාගෙන් ඉල්ලීමක් කරා. එතුමා කිව්වා නියත වශයෙන්ම ඊගව සතියේ 20 ගේනවා. මම රටේ ජනාධිපති මං ගැන විශ්වාසයක් නැද්ද කියලා. Anyway, why this has to... මගෙන් තමයි ඇහුවේ. ඒ නිසා 19ට අත උස්සන්න ප්‍රධානතම හේතුව ඒකත් සමග 20 ගේන එක. 20ත් නැත්නම් 19 ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. ඔව් ඒ කෙහෙලි රඹුක්කැල අමාත්‍යවරයා ඊ දවසේදී මේ 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව සමගි ජන බලවේගය දැන් ක්‍රියා කරන්නට යන විදිහ පිළිබඳව අදහස් දක්වනවා. ඒ වගේම තමයි මේ COVID-19 කාල සීමාව තුලදී විශේෂයෙන්ම රාජ්‍ය සඳහන් කරපු සහන පිළිබඳව කතා බහ කරා. මේ බැංකු මූල්‍ය ආයතන කල්බල් සමාගම් මේ වෙද්දි ගෙන ඇති ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් සහ ඉදිරියේදී රජය ගන්නට යන ක්‍රියාමාර්ග පිළිබඳව මේ කැබිනට් දීන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වෛද්‍ය රමේෂ් පත්‍රන මහතා අදහස් කීපයක් දක්වනවා. අපි බලමු මේ මහතා දක්වන අදහස්. ඇත්තටම ජනතාවට සහන් ලබා දීම වැඩසටහන අතිගරු ජනාධිපතිතුමන් මූලිකව ක්‍රියාත්මක කළ කාරණයක් මේ කොවිඩ් අර්බුදය හමුවේ එම අවස්ථාවේදී ප්‍රමාණවත් සහන නොදීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවටත් ජනාධිපතිතුමා නියෝග නිකුත් කළා හැකිතාක් ඉක්මනින් අදාළ මූල්‍ය සමාගම් සහ බැංකු සමග සාකච්ඡාකට අදාළ සහන ලබා දෙන්න කියන කාරණය. එම සහන වලින් සාතිශය බහුතරයක් ජනතාවට ලැබිලත් තිබෙනවා. ඊට එහාට ගිහින් ඔබ සඳහන් කරපු සමහර කල්බදු ආයතන සහ විවිධ ලීසින් සමාගම් මගින් ජනතාවට එම සහන ලබා නොදීම පිළිබඳව ගැටලු ප්‍රමාණයකුත් ඉතුරු වෙලා තිබෙනවා. දැනටමත් නැවත සිහි කැඳවීම කරලා තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවට. මෙහිදී කරුණු දෙකක් තිබෙනවා. සමහර මූල්‍ය ආයතන මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට ලක් නොවන ආයතන විශාල ප්‍රමාණයකුත් ලංකාව තුළ තිබෙනවා. එහිදී ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන අපහසුතාවයන් පිළිබඳව අපි කනගාටු වෙනවා. ඉදිරියේදී නැවත වතාවක් එම තත්වයන් යථාවත් කරගෙන ඔබතුමා කිව් විදියට අදාළ පනපනත්වල තියෙන ගැටලුත් निराකරණය කරගෙන ඉදිරියට යන්න බලාගෙන ඉන්නේ. ඔව් ඒ වගේම මේ මාධ්‍ය සාකච්ඡාවේදී වෛද්‍ය රමේෂ් පත්‍රන මහතා හුවා දක්වන තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ දිනවල වාහන ගෙන්වීමේ සීමාවන් පනවලා තිබෙන වගේ තමයි අමතර කොටස් ගෙන්වීමේ සීමාවන් පනවලා තියෙන මේ දේවල් එක්ක මේ වාහන සහ අමතර කොටස් වල මිල ගණන් වැඩි කිවීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒවට වෛද්‍ය රමේෂ් පත්‍රන මහතා මේ විදිහට පිළිතුරු ලබා දෙනවා. අවශ්‍ය වාහන හිගයක් පවතිනවා. ජයසුන්දර මහත්තයා කියලා තිබ්බා අවුරුදු 2කමාරකට වාහන තියෙනවා කියලා. නමුත් වාහන තියෙනවා සුපෝකභෝගී ජීවිත ගත කරන අයට. ලක්ෂ 200 300 ඒ පිරිසට මෙල්දී ගන්න වාහන ස්ටොක් ලංකාවේ තියෙනවා. නමුත් සාමාන්‍ය පුද්ගලයන්ට මිලියනයක් මිලියන 2ක් මිලියන 3ක් දීලා ලියාපදිංචි නොකර වාහනයක් මෙල්දී ගන්න වෙළඳ පොලේ නැහැ. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරයි කියලා මම හිතනවා. ඇත්තටම එම තහනමට යටත් වන සුකෝපභෝගී වාහන හැරෙන විට පොදු ප්‍රවාහන සේවා සඳහා සහ කෘෂි කර්මාන්ත සහ කර්මාන්තාංශයන්හි අවශ්‍ය කරන වාහන සඳහා කිසිම තහනමක් නැහැ. ඒත් එක්කම ලංකාවේ නිෂ්පාදනය නොවන අමතර කොටස් ගෙනෙන්නටත් අවසර තිබෙනවා. ඒ සඳහා පසුගිය මාස කිහිපය තිස්සේමත් වර්තමානයේදීත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම අඟහරුවාදා දිනයකම කමිටුවක් ක්‍රියාත්මක වෙනවා. එම කමිටුවට අදාළ ආනයනකරුවන්ට ඇවිල්ලා තමුන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. එම ගැටලු වලට එම ස්ථානයේදීම ක්ෂණික විසඳුම් ලබා දෙන්නට එම කමිටුව කටයුතු කරනවා. ඒ කමිටුව සෑම අඟහරුවාදා දිනයකම රැස් වෙනවා. අත්‍යවශ්‍ය දේවල් ගෙන්වන්න බාධාවක් නැහැ. ඔව් ඒ වගේම තමයි මේ වාහන ගෙන්වීම පිළිබඳ ඒ විදිහට සඳහන් කරද්දී මම ලංකා මව්බිම් පුවත්පතේ පොඩි වාර්තාවක් විතර අවධානය යොමු කරනවා. ඒ තමයි මේ සඳහන් කරන වාහන ආනයනකරුවන්ගේ සංගමය මේ සඳහන් කරන්නේ ඔවුන් කියන්නේ අපි ගාව වාහන තියෙන්නේ තව මාස 6කටයි කියලා ඔවුන් සඳහන් කරනවා. අද ශ්‍රීරාම් රණසිංහ මව්බිමට වාර්තා කරනවා මෝටර රථ අලෙවිකරුවන් අත ඇත්තේ ඉදිරි මාස 6කට සෑහෙන වාහන සංඛ්‍යාවක් පමණයි කියලා වාහන ආනයනකරුවන්ගේ සංගමේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා මව්බිම් පුවත්පතේ මේ විදිහට සඳහන් කරලා තිබෙනවා කියලාද වාර්තා කරලා තිබෙනවා. ඔව් සඳහන් කරන්නේ ඉක්ුත් මාර්තු 19 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර රථ ආනයනය නතර කිරීමට රජය තීරණය කළ පසු ඇති වූ වාහන හිඟියත් සමග ලියාපදිංචි නොකර මෝටර රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. යනුව ලියාපදිංචි කළ වාහනයක මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. මෝටර රථ 3000ක් 4000ක් අතර සංඛ්‍යාවක් මාසකට වරක් මෙරටට සාමාන්‍යයෙන් ආනයනය කරන බවත් මෝටර රථ ආනයනකරුවන් සතුව සංචිත ලෙස මෝටර රථ 10000ක් 15000ක් අතර සංඛ්‍යාවක් තිබූ බවද මේ මහතා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරන කොහොමුණත් ඔහු කියන්නේ නම් මාස 6කට විතරයි ඔවුන් ගාව වාහන තියෙන්නේ කියලා.
ඒ වගේම තමයි ඊයේ දවසේදී මේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් තවත් ප්‍රශ්නයක් අහනවා වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ. මේ කුළුබඩු ලංකාවට ගෙන්වීම පිළිබඳව තිබෙන තහනම පිළිබඳව තමයි වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් මේ විදිහට ප්‍රශ්න කරන්නේ. Apart from ginger and turmeric, we have sufficient quantities for all the other varieties. So that is again, it's a short-term crop. So you should be able to fulfill the market within 6 months' time. So we have encouraged the farmers to come forward and cultivate. If you start importing again, that would be a hindrance to the current process. So that's why we say we'll take it up as it is and we'll encourage people to grow. So we have seen tremendous potential in Sri Lankan agricultural sector. Why can't we go forward? That's the way we have lived over a period of time. Let us provide that energy to the farmers and the farming community and the people of the country. They will grow. So once they get a decent price for their produce, we can further encourage. Then we can go to the next step of exporting them. Let us do it together. ඔව් ඒ වගේම තමයි මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් තවත් ප්‍රශ්නයක් අහනවා. ඒ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ. මේ තමයි අපේ රටේ සිටින සුපිරි මෝටර රථ දහවකෙකු වන ඩිලන්ත මාලගමුවට මෙවර රාජ්‍ය අනුග්‍රහය දැක්වීම පිළිබඳව අපි බලමු රමේෂ් පතිරණ මහතා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්. අපි ඒ පිළිබඳව අද පුවත්පත් වාර්තා කරන එම වාර්තා කිහිපයක් වෙතත් අවධානය යොමු කරන්නට සූදානම් වෙන අද ලංකාදීප පුවත්පතේ ඒ පිළිබඳව වාර්තා කරන මාලගමුවට රාජ්‍ය අනුග්‍රහය කියලායි සඳහන් කරන්නේ. මේ ලැම්බෝගිනි සුපිරි ට්‍රොෆියෝ යුරෝපා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩිලන්ත මාලගමුවට එම තරඟාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය හිමි වෙලා තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අපි සතුව තිබෙනවා දර්ශන කිහිපයක් මේ ඩිලන්ත මාලගමුව මහතා මේ තමන්ට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව සඳහන් කළ මේ දිනමිනු පුවත්පතත් ඒ සම්බන්ධයෙන් අද පළ කරලා තිබෙනවා. අපි සූදානම් වෙන්නේ ඩිලන්ත මාලගමුව මේ සම්බන්ධයෙන් දක්වන අදහස් වෙත අවධානය යොමු කරන්නට. අත් වශයෙන්ම මම මෝටර රථ ධාවන ශිෂ්ටයේ අවුරුදු 40ක් ඉන්නවා. නමුත් අවුරුදු 36ක්ම අන්තර්ජාතික ධාවනවල මම සහභාගී වුණා. ඉතින් ආසියාවේ වැඩිම ශූරතා, ඒ වගේම යුරෝපාන ශූරතා, ඒ වගේම ක්‍රීඩකයෙක් හැටියට අවුරුදු ගාණක් වැඩිම ක්‍රීඩා වේදිලා ඉන්නවා. ඉතින් මම පළවෙනි රේස් එකේ ඉඳලම අපේ ජාතික කොඩිය මම රැගෙන ගියා. නමුත් මම හිතපු හැම රජයකටම වගේ ගිහිල්ලා මට අනුග්‍රහය ඉල්ලුවා. නමුත් අනුග්‍රහයක් හම්බුන්නේ නැහැ මේ අවුරුදු 36ට. ඉතින් අවුරුදු 36කට පස්සේ මේ ජාත්‍යන්තරව තරඟ වදින වෙලාවේ මේ අවුරුද්දේ සංචාරක අමාත්‍යාංශයෙන් පූර්ණ අනුග්‍රහය ලැබුණා. ඉතින් ගරු අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහත්මයාටත් ඒ වගේම සංචාරක අමාත්‍ය සභාපති ඇතුළු සියලුම සේවකයන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඊයේ ගරු අගමැතිතුමත් ගරු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමත් මට අර්ලිගහ මන්දිරයට ආරාධනා කරලා ඔහු මට සුබ පැතුවා. මොකද දැන් මේ අවුරුද්දේ මම යුරෝපාන ශූරතාවයට සහභාගී වෙන්න යන්නේ. ඉතින් අනිද්දා පිටත් වෙන්න යන්නේ ඒ ශූරතාවයට. ඉතින් මට මේ කියන්න අවුරුදු 36ක් ගියාට පස්සේ මගේ මේ කියන ආందోලන කතාව අහලා මට මේ රජයෙන් පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ ගැන මම ගොඩක් ඉස්සෙන්. මොකද අනික් ක්‍රීඩාවලගේ නෙවෙයි මෝටර රථ ධාවන ශ්‍රේෂ්ඨ කියන්නේ ලෝකේ ධනවත්ම ප්‍රබලවත්ම රටවල් එක්ක තමයි මම තරඟ වැදුනේ. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඒ හැම රටකදීම අපේ ජාතික ගිය නැගෙවුව මම හිතන්නේ ඒක වාර්තාවක් වෙනවා. තනි පුද්ගලෙක් තමුන්ගේ වියදමෙන් ගිහිලා එහෙම කරලා නැහැ කවදාවත්. ඉතින් ලෝකෙ තියෙන ධනවත් හැම රටකම බඳින්නලා අපේ ජාතික ගිය නැගෙවුව. ඉතින් මම ගොඩාක් මේ රාජ්‍යයට ස්තුතිවන්ත වෙනවා. මොකද නැත්තම් මම ගොඩාක් අමාරුවෙන් හම්බ කරලා තමයි මේක මෙච්චර කල් කරගෙන ආවේ. ඔව් ඒ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් තමයි ඩිලන්ත මාලගමුව මේ තමන්ට වසර 36කට පස්සේ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳව රජයට සිය ස්තුතිය පුද කරන්නේ. ඒ සමගින් අපි සූදානම් වෙන වේක අපිතාට වැඩසටහනින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු. ඔබ නැවතත් එකතු වන්නේ වේක අපිතාට සමගින්. මම සූදානම් ලංකාදීප පුවත්පතේ වාර්තාවක් වෙත අවධානයට ලක් කරන්නට මේ විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් තෙවැනි වතාවටත් මැති සභාවේ උණුසුම් වෙලා තිබෙනවා. ඊයේ දවසේදී අද ඒ පිළිබඳව වාර්තා කරන මේ පළමු දවසේ තමයි විග්නේශ්වරන් මේ විදිහට මේ මැති සභාවේ මේ ප්‍රකාශ කරන කොහොමුණත් දැන් තෙවැනි වතාවටත් මැති සභාවේ උණුසුම් වෙලා තිබෙනවා කියලාද සඳහන් කළා තිබෙනවා ලංකාදීප පුවත්පත. කොහොමුණත් මේ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් ප්‍රකාශ කරද්දී කතානායකවරයා සඳහන් කරන්නේ විග්නේශ්වරන්ගේ කතාවෙන් වරප්‍රසාද කඩවීමක් සිදු වෙලා නැහැ කියලා කතානායකවරයා සඳහන් කළා තිබෙනවා. අද ස්වර්ණා විජේකෝන් මහින්ද අලුත්ගෙදර සමගින් ඒ වාර්තාව දිනමිනු පුවත්පතේ විදිහට වාර්තා කරනවා. මම ලංකාදීපයේ තවත් වාර්තා කිහිපයක්
වෙත අවධානය යොමු කරන මේ මැතිසභේ ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ අසුන කාටද හිමි වෙලා තිබෙන්නේ මේ මෛත්‍රීට කියලායි අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. අද මේ විදිහට තොරතුරු එක්කලා තිබෙනවා ලංකාදීප පුවත්පතට. මේ කලින් හිටියේ සිව්වෙනි පෙරේ කියලායි සඳහන් කරන්නේ. මැතිසභේ ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ පළමු ආසනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අලුතින් වෙන් කරලා තිබෙනවා. මේ වෙන් කර දීම සිදු කරන්නට කටයුතු කළා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයාට හිමිවන ආසනය බවයි වේතුදාරියා සඳහන් කරලා තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ සම්මත ක්‍රමවේදය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන්නේ මැති සභේ සිව්වෙනි පෙළේ ආසනයක් කියලා සඳහන් කරන. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ පළමු ආසනයේ ඊයේ අසුන්ගෙන සිටින්නට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළා තියෙනවා. ඒ පිළිබඳව ඒ විදිහට වාර්තා කළා තියෙන. අර ආණ්ඩුවේ මුල් පෙළ අසුනක් ඔහුට හිමි වෙනවා කියලා කියලා තිබා කොහොමුණත් අද මේ විදිහට ලංකාදීපේ වාර්තා කළා තියෙන. මැතිසභේ ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ අසුන මෛත්‍රීට කියලා ඒ විදිහට ලංකාදීපේ වාර්තා කළා තිබෙනවා. මේ දිනමින පුවත්පතරයි ඊළඟට අවධානය යොමු කරන්නේ. අද දිනමින වාර්තා කරන ඇමති දෙකක් ඇතුළු 8ක් පාස්කු ඉරිදා විමර්ශන පොලිස් ඒකකයට කැඳවීමක් කරලා තිබෙනවා කියලා සඳහන් කරන. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සීමි ජනාධිපති කොමිසම පොලිස් විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස හිටපු ඇමතිවරුන් ඇතුළු 8 දෙනෙකුට කොමිසම විසින් දැනුම් දීමක් කරලා තිබෙනවා කියලා අද දිනමින පුවත්පතේ විදිහට වාර්තා කරලා තිබෙනවා. අපි දැන් සූදානම් වෙන අද දවසේ ක්‍රීඩා තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරඟාවලිය ශූරතාවයේ දෙවෙනි වරටත් CCය දිනාගනී කියලා CCC දිනාගනී කියලා අද වාර්තා කළා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මගින් සංවිධානය කරන ලැබූ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන්දෙන ලීග් ක්‍රිකට් තරඟාවලිය ඒ තලයේ සුපිරි 8 වටේ අවසන් සතියාන්තයේ තරඟ වටේ ඊයේ නිමාවට පත්විය නොකඩවා දෙවෙනි වරටත් CCC කණ්ඩායම ශූරතාවය හිමි කරගනිමින් කියලායි අද වාර්තා කළා තිබෙන්නේ ක්‍රීඩා තොරතුරු වලට. ඉනානිතුරු අදවසේ කාටුන් තොරතුරු වෙතයි අවධානය යොමු කරන්නේ. මම මුලින්ම තෝරගන්න මව්බිම් පුවත්පතේ ඇතුල් පිටු කාටුන් එක බලන්න මේ කවුද ඉන්නේ කියලා අද MD වීරරත්න වාර්තා කරන්නේ. අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නවා මෙතන පුටුවක වාඩි වෙලා. එහෙම ඉන්නකොට මෙන්න ඇතුලෙන් කවුද කෙනෙක් කෑ ගහලා අනෝ තාම අග්‍රඵලය ලැබුණේ නැද්ද කියලා අහන්නේ. තාම අග්‍රඵලය ලැබුණේ නැද්ද කියලා අහනවා. අද එළියට වෙලා වාඩිලා ඉන්න තමන්ගේ බෑග් එකත් අරගෙන කදමල්ලත් අරගෙන තමයි ඇවිත් ඉන්නේ. ඉතින් අපි බලමු දැන් අග්‍රඵලය කොයි විදිහටද ඉදිරියේදී ලැබෙන්නේ කියලා. ඒ අග්‍රඵලය ගැන ඒ විදිහට කතා කරද්දී මේ පහුගිය දවසක නව රාජ්‍ය අමාත්‍යවරයෙකු විදිහට දිවුරුම් දීපු කෙනෙක් ඉන්නවා. ඉතින් එයා පිළිබඳව කතා කරද්දී අද මේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දෙන අවස්ථාවේදී ජනාධිපතිතුමා කියන්නේ මෙන්න මේ විදිහටයි. වපුරන තරමට තමයි ඉතින් අස්වැන්න කියලායි කියන්නේ. මේ වපුරපු විදිහට අස්වැන්න ඒ විදිහට ලැබිලා තියෙනවා. රාජ්‍ය අමාත්‍ය විදිහට ඔහු හරි සතුටින් දිවුරුම් දෙනවා. අද ලංකාදීපයේ දාස කාටුන් එක මේ විදිහට ගෙන ඇවිත් තිබෙන්නේ. මේ දාස හපුවලානේගේ සුවාරිස් කාටුන් එක අද සුවාරිස් ඉන්නවා මේ විදිහට ඉන්න අතරතුර කවුදෝ මන්ද කැරට් අලයක් අරගෙන එනවා. ඔය එන අතරතුර සුවාරිස් හම්බ වෙනවා. අද මේ විදිහට අහනවා සුවාරිස්ගෙන් මෙයා මොකද්ද මේ අහන්නේ? අද අහනවා මං කොච්චර බලාගෙන ඉන්න ඕනද කියලා තමයි අහන්නේ. මේ කැරට් අලේ අතේ තියාගෙන ඉන්න ගමන් ඔහු ඒ විදිහට අහන කොච්චර කල් බලාගෙන ඉන්න ඕනේද කියලා තමයි ඔහු අහලා තිබෙන්නේ. අද මව්බිම් පුවත්පතේ කාටුන් වෙත අවධානය යොමු කරද්දී MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක අදත් වයිසිකුන්දයි මරිසිපාලයි මේ විදිහට ඉන්නවා. මෙහෙම කියනවා මරිසිපාලට වයිසිකුන්දා නායකයා තෝරන ක්‍රමයේ එජාපයේ විනාශයට මුලයි කියලා කරු කියනවා. මේ නායකයා තෝරන විදිය එජාපයේ විනාශයට මුල කියලා තමයි දැන් මේ කරු කියන්නේ. එතකොට මරිසිපාල කියන්නේ තව මොනවා විනාශ වෙන්නද මේ එජාපයේ තව මොනවා විනාශ වෙන්නද? ඉතින් කලින් බොහෝ දෙනෙකු කතා බහ කරපු මාතෘකාවක්. ඉතින් දැන් බොහෝ දෙනෙකුට මේ එජාපයේ නායකත්වයේ පිළිබඳව දැන් තිබෙන අදහස නම් ඉතාම හොඳ නැහැ. ඉතින් ඊටමත් ඉක්මනින් ඒක විසඳගත්තොත් හොඳයි. අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි තෝරගන්නවා විදුරා බේනායකගේ දවසේ පද 4. නායකකමට මම සූදානම් මෙලියා කරු එවලා තිබුණු ලියුමක් අතහිතියා තවමත් සිටි නිදියහනේ දෙනත පියා බලමුද රනිල් අදවත් ඇහැරෙයිද කියා කියලාද විදුරා බේනායකගේ විදියට මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳව ඒ විදියට සඳහන් කරලා තිබෙනවා. ඒ සමගින් සූදානම් වෙන්නේ අද දවසේ වේක අපිට වැඩසටහන නිමාවටපත් කරන්න.
මේ ආරම්භ වන්නේ සතියාන්තයක්. සතියාන්තය ඔබ නිවසටම වෙලා ආරක්ෂාකාරී විදිහට කොරෝනා වෛරසය ගැන කතා කරද්දී ඔබ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔබ නිවසින් බැහැරට යන්න කියන කාරණාව මතක් කරනවා. අපි යලි හමු වෙන්නේ එළඹෙන සඳුදා දින උදෑසන 6:25ට. පෑලියගොඩ ටෙලිවිෂන් මැදිරියේ සිට සමුගන්නා මම තිලින දේශප්‍රියන්ත. ඔබට සුබ දවසක්, සුබ සතියාන්තයක්.